පිංගතුනි, හැම බුදු කෙනෙක්ම පහළ වෙලා බුදුරජාණන් වහන්සේලා ධර්මයේ දේශනා කරනකොට ඒ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල පෙර බුද්ධ ශාසනවල මේ තරම් විනය පනවල නෑ. බොහෝ වෙලාවට බුදුරජාණන් වහන්සේලා ගාථාවකින් ගාථා කීපයකින් ඒ කාලේ මේ ධර්ම විනය තුළ ධර්මාවබෝධය පිණිස හැසිරිය යුතු ආකාරය ගැන බුදුරජාණන් වහන්සේලා දේශනා කෙරෙනවා. ඒකට හේතුව මේ දීර්ඝ ආයුෂ ඇති කාලවල මිනිස්සු ස්වභාවයෙන්ම සිල්වත්, ගුණවත්, ගුණධර්ම පිරිච්ච සමාජයක්. දීර්ඝ ආයුෂ ඇති කාලවල මනුස්ස ලෝක, දිව්‍ය ලෝක වගේ සැප බහුලයි කිය. එවැනි කාලවල තමයි සක්විති රජවරු ලෝකෙ පහළ වෙන්නේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති මුළු ලෝකයේම සිල්වත්ව පාලනය කරන ධාර්මිෂ්ඨ රජවරු ලෝකයාම සක්විති රජ්ජුරුවන්ගේ අනසකට අවිආයුධයක් නෑ, දඬු මුගුරක් නෑ, බය කරන්නේ නෑ, දඬුවන්නේ. සක්විති රජ්ජුරු අහසින් ගිහිල්ලා ලෝකයාටම සීලෙන් අනුශාසනා කරන. එතකොට මෙවැනි කාලවල බුදුවරු ලෝකෙ පහළ වෙනකොට දීර්ඝ ආයුෂ ඇති කාලවල ඒ බුදුරජාණන් වහන්සේලාට මේ සිව්වනක් ශ්‍රාවකයන්ව නිවන පිණිස හික්මුවන්න ලේසි. මිනිස්සුන්ට අර ඇවිස්සෙන ස්වභාවය, ද්වේෂය, වෛරය, තරහව, ඒ වගේ විකෘති සහිත කෙලෙස් අඩු කාල. එවැනි කාලවල බුදුවරු සුගතෝ ආදී කියලා ධර්මයේ සඳහන් වෙනවා. බුදුවරු බුද්ධ ශාසනවල කන්තී පරමන් තපෝතිතික්ඛා, ඉවසීම උතුම්ම තපසයි, නිබ්බානම් පරමං වදන්ති බුද්ධා, නහි පබ්බජිතෝ පරූපඝාති, සුමනෝ හෝති පරං විහෙට යන්තු. මෙන්න මේ විදිහට බුදුවරු ලෝකයට පහළ වෙලා එදා උන්වහන්සේලාගේ ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මේ විදිහ අනුශාසනාවක් කරන. මේ අනුශාසනාව ගැන දේශනාවල සඳහන් වෙනවා. එතකොට මේකේ පළවෙනිම දේ කන්ති පරමන් තපෝතිතික්ඛා, ඉවසීම. කන්ති කියන්නේ ඉවසීම. මේ ඉවසීම තමයි කියන උතුම්ම තපස. කෙනෙක්ගේ ජීවිතයේ උතුම්ම සීලේ තපස ඉවසීමයි. කෙනෙකුට හොඳට ඉවසන්න පුළුවන් නම් මේ සිල් රකින්නවා කියන එක ඉතාමත් පහසු දෙයක් බවට පත් වෙනවා. අපිට පේනවාද සමාජය තුල ගත්තාම මිනිස්සු පුදුම කේන්ති, හිත ඇතුලෙන් පුපුර ජීවත් වෙන්නේ. ඉවසීමක් කියන එක සමහරලාවට පාරේ යනකොට වාහනයක් යන්තම් එක්ක ගෑවුනොත්, වැදුනොත් කවුරුත් කැමැත්තෙන් මේ වාහන හප්ප ගන්න නෑනේ පාරේ. හැම මිනිස්සයාම තමන්ගේ වාහනේට ආදරේ. ඒ නිසා ඒ වාහනේ ආරක්ෂා කරගන්න, වාහනයක් ගත්තට පස්සේ එක්කෝ ඈ ණය ගෙවාගෙන කොච්චර මිනිස්සෙක් තමන් සිහින මවලද වාහනයක් තමන් ගන්නෙ. එතකොට තමන්ගේ වාහනේ ආහතර වටේ හප්පගෙන යන මිනිස්සු කැමති නෑ. යම් අත්තරැද්දකින් එක්ක වැරදීමකින්, ඒ වෙලාවෙ එක්ක ඇතිවෙච්ච යම් කිසි පුංචි වැරදීමක් තුල ඇතිවෙන පොඩි දෙයක් වෙන්න පුළුවන්. වාහනයක් හැප්පෙන එක, වාහනයක් තව වාහනයක ගෑවෙන එක පොඩි අනතුරක්. එතකොට මෙවැනි දෙයක් තුල අපිට පේනවා සමාජයේ පාරවල් වල මිනිස්සු ගහ ගන්න ඔබ ඕනේ තරම් දැකලා ඇති. මේ වාහනයක් එක්ක පොඩ්ඩක් ඇඟට කැපුවා කියයි, වාහනෙට ඉස්සර කරන්න දුන්නේ නැහැ කියයි. මෙවැනි දේවල් එක්ක මිනිමරුන් වලට යනවා. වාහනෙට ඉස්සර කරන්න දුන්නේ නැහැ කියලා ගහලා මරපු අවස්ථා මේ රටේ අපිට අහන්න ලැබුණා පහුගිය කාලේ. එතකොට මේ වගේ එක්ක වාහන කුඩු කරනවා, වාහන ගිනි තියනවා පාරක ගියත්. ඊළඟට සාමාන්‍ය මිනිස්සු වාහන ඇතුලේ යන මිනිස්සු ගැන හිතන්න. ඔබ බස් එකක නැග්ගත්, කකුලක් පෑගුණත් යන්තම් මරා ගන්න චරිත ඉන්නේ. එතකොට මේ වගේ අපිට පේනවා සමාජ මිනිස්සු තුල ඉවසීම කියන එක අද අපේ සමාජ මිනිස්සුන්ට බොහෝ දුරට අඩු වෙලා තියෙනවා. ඒ නිසා ෂණික කෝපය, ෂණිකව ඇතිවන කේන්තිය අද හිරගෙවල් පිරීලා යන මට්ටමට බොහෝ මේ අපරාධ වැඩි වෙන්නේ. ඕන් අවසානිකින් අනේ මට එදා ඉවසන්න පුළුවන් වුණා නම්, මට එදා මගේ හිත පාලනය කරගන්න පුළුවන් වුණා නම් අද මේ විපත වෙන්නේ නැහැ. එතකොට අපිට පේනවා මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාවද අඩු වෙලා තියෙනවා. දැන් ඔබ නිතර අහන දෙයක් තමයි ඉවසීමේ සීමාවක් තියෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ඉවසීමේ සීමාව පෙන්වලා දීලා තිනවා කතචූපම කියන සූත්‍රය. මේක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. මේ කතචූපම කියන සූත්‍රය බුදුරජාණන් වහන්සේ පෙන්වනවා, මහණෙනි, යමෙක් ඔබව අල්ලගෙන ගිහිල්ලා, ඔබ දැකලා ඇති ඉස්සර මේ ලී ඉරපු හැටි, මේ වගේ යන්ත්‍ර තිබ්බේ නෑනේ. මැෂින් කරන්ට් එකෙන් ඔහොම ලීරන මැෂින් තිබුණ නෑ ඉස්සර. මීට අවුරුදු ලොකු කාලයක් නෙමෙයි, අවුරුදු 40කට 50කට එහා ගම්වල ලීරපු හැටි ඔබ හිතන්න. අර ලී කොට බොහොම අමාරුවෙන් දෙබල් වගේ හදාගෙන මේ ලී එකට තියලා බැඳලා මේ ගස්වල කඳන් එක්කෝ ඇත්තු ලව්ව මෙහෙම තමයි මේ වැදගෙන ගියේ. කොහොම හරි උස්සලා අර මේ උඩට අරගෙන
කෙනෙක් උඩ ඉන්නවා කඳට උඩින් කෙනෙක් පල්ලෙහා ඉඳලා අර දිග කියත් වලින් දෙපැත්තට අදිනවා. ඔහොම තමයි ලීරුයි. එතකොට මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කෙනෙක් ඔබව අල්ලගෙන ගිහිල්ලා මේ වගේ කියතකින් අත කපනවා. අර ලීරනවා වගේ කෙනෙක් අත කපනවා. ඊළඟ අතත් කපනවා. මේකගේ කකුලත් කපමු කියලා පන පිටින් ඉන්නේ නැද්දි අල්ලලා අර වගේ කඳක බැඳලා අත් දෙකයි කකුල් දෙකයි කපනවා. මේක උපමාවක්. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අර වගේ කියතකින් ඔබේ අතපය කපනකොට ඔබට කේන්ති යනවා නම් මෙවුන් මගේ අතපය කපනවා නේද කියලා ඔබට ඔවුන් ගැන කේන්තියක් වෛරයක් ඇති වෙනවා නම් හිතන්න කියනවා මට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තුළ පිහිට ගන්න බැරි වෙනවා. මගේ හිත කේන්ති ගියා. තරහක් ඇති වුණා. මගේ අතපය කපන අය ගැන මට කේන්තියක් වෛරයක් ඇති වුණා. මට බුද්ධානුශාසනාව තුළ පිහිටන්න බැරි වුණා නේද? මගේ ඉවසීම නැති වුණා නේද කියලා පසුතැවෙන්න කියනවා. එතකොට බලන්න බුදුරජාණන් එතන මේ සාධාරණද අසාධාරණද ඊවනේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. මේ ලෝකේ අපිට සාධාරණයි අසාධාරණයි එක එක්කෙනාට සාපේක්ෂව වෙන දෙයක්. කෙනෙක් Tamanට සාධාරණයි කියනවා, තව කෙනෙක් කියනවා නෑ මේක අපිට අසාධාරණයි කියනවා. ඔබ හිතන්න සාධාරණ අසාධාරණ පැත්තක බුදුරජාණන් වහන්සේ ඉවසීම ගැන පෙන්වුවේ කවුරු හෝ කෙනෙක් ඔබව අල්ලගෙන ගිහිල්ලා ඔබේ අතපය කපනකොට ඒ කපන අය ගැන ඔබට වෛරයක් කේන්තියක් ඇති වෙනවා නම් ඒ මොහොතේ හිතන්න කියනවා මට ධර්මයේ පිහිටන්න බැරි වුණා. මගේ ඉවසීම නැති වුණා. අනේ මං බුද්ධ ශාසනයෙන් මං බැහැර වුණා නේද කියලා තමන් පසුද. එතකොට අපිට පේනවා එහෙනම් ඉවසීමේ සීමාවක් කියලා එකක් අපි පනව ගත්තට සීමාවක් තියෙනවා කියලා ධර්මයේ හිම සීමාවක් පෙන්වන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල පෙන්වුවේ ඉවසීම. ජීවිතේ නැති වුණත් ඉවසීම නැති කරගන්න එපා කියන එක තමයි පරමත්ත පාරමිතාව. තමන්ගේ අතපය කැපුවත් ශරීර අවයවයකට හානි කරත් මම නම් මගේ ඉවසීම නැති කරගන්නේ නෑ කියලා මෛත්‍රී සිත රැකගන්න පුළුවන් නම් ඒක තමයි කාන්ති උපපාරමිතාව. එතකොට අපිට පේනවා මේ ඉවසීම කියන එක පාරමී ධර්මයක්. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට තුන් ආකාරයකට සසර පුරුදු කළ යුතු දෙයක්. මේක පුරුදු කරන්න තියෙන එකයි පාරමිතා කියන්නේ. පුරුදු කළ යුතු ගුණ ධර්මයක්. එක පාට ඇතිවෙන අපි කියනවා ඉවසන්න ඔයා ඉවසන්න. හැබැයි ඒක එක පාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක පුරුදු කරන්න ඕනේ. පුරුදු කරනකොට පුහුණු වෙනකොට ඒක පුරුදු කරන්න නම් ඔබ මෛත්‍රිය වඩන්න ඕනේ, බණ අහන්නට ඕනේ, ආදීනව සිහි කරන්නට ඕනේ. බෝසත් කතා, මේ ජාතක කතා, මේ ඉතිහාස කතා අපේ බෝසතාණන් වහන්සේ ඉවසීම පුරුදු කරපු ආකාරය ගැන සිහි කරලා මමත් කොහොම හරි මේ විදිහට ඉවසීම පුරුදු කරගන්න. අන්න ඒ විදිහට ඔබට පුරුදු වෙන්න පුළුවන් නම් ටික මේ කාන්ති ඉවසීම, මේ කාන්ති ඉවසීම ඔබට පාරමිතාවක් කරගන්න පුළුවන්. ඊළඟට උපපාරමිතාවක් හැටියට පරමත්ත පාරමිතාවක් ජීවිත පරිත්‍යාගය. දැන් බලන්න ඔබ අහලා ඇති ශාන්තිවාදී තාපසය. අපේ බෝසතාණන් වහන්සේගේ සසර ජීවිතය. එදා කලාබු රජ්ජුරුව බොහෝම දුෂ්ට රෞද්‍ර රජෙක් හිටිය. කලාබු රජ්ජුරුව ශාන්තිවාදී තාපසය පුදුමාකාර මෛත්‍රියක් වඩනවා. පුදුම විදිහට මෙත් වඩනවා. ඉවසීම පුරුදු කරනවා. පුදුමාකාර ඉවසීමක් තියෙන. එදා රජ්ජුරුවන් මේ කලාබු රජ්ජුරුව කියන්නේ හරියට මත්පැන් බීලා රාජ සභාවේ ඉඳන් හැම වෙලේම බේබදුකමට පුරුදු වෙච්ච බේබදු රජෙක්. බීලාවට පස්සේ ආයි සිහි කල්පනාව නැ විකෘති වෙලා ගන්න තීරණ එකක්වත් නුවණින් කල්පනා කරලා ආදීනව සිහි කරලා ගන්න තීරණ නෙමෙයි. මේ රජ්ජුරුව දවසක් රාජ සභාවට එනකොට පිරිස කතා කර ඉන්නේ ශාන්තිවාදී තාපසයාගේ ඉවසීම ගැන. ඒ වෙලාවේ කේන්ති ගියා රජ්ජුරුවන්ට. රජ්ජුරුවන්ට කේන්ති ගිහිල්ලා මේකට එක හේතුවක් වුණා. දවසක් මේ රජ්ජුරුවන්ගේ අන්තපුරේ ඉන්න බිසෝවරු ටිකත් එක්ක ගියා උයනට. උයනට ගිහිල්ලා ඉතින් අර බිසෝවරුන් එක්ක විනෝද වෙවි උයනේ ඇවිද ඉඳලා දැන් ඔය උයනේ ඇවිදින්නෙත් බීලා. මේ රජ්ජුරුව ගහකට හේතු වෙලා වාඩි වුණා. ඉතින් අර දැන් බිසෝවරු ටික අන්තපුරේ කාන්තාව ටික වට වෙලා ඉන්නවා. කට්ටිය රජ්ජුරුවන්ගේ ඔළුව අත ගන්නවා, අතපය පිරිමදිනවා. කෙනෙක්ගේ උකුලේ නිදාගත්තා. එක බිසවකගේ උකුලේ ඔළුව තියාගෙන චුට්ටක් ඇල වුණා. රජ්ජුරුවන්ට වෙරි මතින් එහෙම නිින්ද ගියා. දැන් වටේ විහිළු කර මල් කඩ රජ්ජුරුව වටේ අපි ඉන්නවා කියලා පේන්න හිටපු අනික අන්තපුර කාන්තාව ටික ඒ වෙලාවේ බැලුවා රජාට නිින්ද ගියා. අර බිසවගේ උකුලේ නිින්ද ගිහිල්ලා අපේ පාඩුවේ අපි චුට්ටක් එහාට මෙහාට ඇවිදිමු කියලා යනකොට අනේ අර උයනේ
ගහක් යට ශාන්තිවාදී තාපසයා බොහෝම 이르දි බල සම්පන්න එදා අපේ බෝසතාණන් වහන්සේ මේ උයනේ විවේකයෙන් භාවනා කරනවා. ඒ වෙලාවේ අර අන්තපුරේ බිසෝවරු ටික ගිහිල්ලා මේ තාපසයා ළඟ ඉදිරියෙන් ගිහිල්ලා වැඳලා තනේ තාපසයන් වහන්සේ කියලා ඉතින් වැඳලා ඉස්සරහින් වාඩි වුණා. මේ තාපසයන් වහන්සේ අනුශාසනාවක් කරා මෛත්‍රී අනේ අපිට ඔබතුමා වඩන ගුණධර්ම ගැන කියලා දෙන්න කිව්වා. ඒ වෙලාවේ දැන් මේ තාපසයා බණ කියනවා. අනුශාසනාවක් කරනවා. ඒ වෙලාවේ අර රජ්ජුරුවන් ඔක්කුලේ තියාගෙන හිටපු බිරිඳට කේන්ති ගියා. මම තමයි මේ ඔක්කොටම මම යහුනේ මගේ උකුලේ නිදි ආන් අර කට්ටිය ගිහිලා බණහන්. ඒ වෙලාවේ මොකද කරේ කේන්තියට තමන්ගේ උකුල ගස්සලා රජ්ජුරුවන් ඇහැරෙව්වා. රජ්ජුරු එකපාරට බය වෙලා වගේ හැරලා බැලුවා මොකද මේ බලනකොට එකපාරට තේරෙනවා මේ උයනේ ඉන්නේ. ආවේ උයනට අර කාන්තාව ඔක්කො කට්ටිය කියලා ඇහුවා. කිව්වා රජතුමනි රජතුමා ගැන හැඟීමක් නැහැ කිව්වා. රජ්ජුරුව පොඩ්ඩක් නිින්ද යනකන් ඉඳලා ආන් ගියා යන්න කිව්වා. කියලා රජ්ජුරුව කොහෙටද ගියේ? ආන් අර උයන කෙළවරේ අර තාපසයා එක්ක උකුළු මුකුළු කර කර ඉන්නවා කිව්වා ගිහිල්ලා. රජ්ජුරුවන්ව කේන්ති ගැස්සුවා. එදා කේන්තියෙන් ගිය රජ්ජුරුවෝ මෙන්න මේ කේන්තිය වෛරයේ තුල තමයි එදා ශාන්තිවාදී තාපසයා ඇදගෙන ඇවිල්ලා රාජ බටයන්ට කිව්වා ඇත්තද උඹට ඉවසීමක් තියෙනවා කියන්නේ. අනේ රජතුමනි මං ඉවසීම පුරුදු කරනවා. මං ධර්මයේ වඩන කෙනෙක්. මං කාටවත් හිංසා කරන කෙනෙක් නෙමෙයි. මං සියලු සත්වයන්ට මෛත්‍රී වඩනවා. ඉවසීම පුරුදු කරනවා. ඒ වෙලාවේ රජ්ජුරුවෝ කේන්ති ගිහිල්ලා රාජ බටයන්ට කිව්වා කස පහර ගහන්න කිව්වා. කස පහර 1000ක් ගහන්න කිව්වා. දැන් හිතන්න කසෙන් 1000ක් ගහනවා කියන්නේ ආයිතින් කොඳු ගැලවිලා කොන්දේ තියෙන හැම ගැලවෙනවා. ඒ තරම් මුළු කොන්දම එක දෙක වදිනකොට පුදුමාකාර වේදනාවක් කසෙන්. කස පහර 1000ක් ගැහුව නොමර මැරුවා කසින් ගහලා පුදුමාකාර වේදනාවක්. මුළු කොන්ද පුරාම ලේ වලින් තෙත් වුණා. හැබැයි ඒ කස පහර වදින හැම පාරකම ශාන්තිවාදී තාපසයා මෛත්‍රී වඩනවා. අනේ මේ කසින් පහර ගහනයි සුවපත් වේවා. මේ රජ්ජුරුව සුවපත් වේවා. මේ හැමෝම සුවපත් වේවා. අනේ මේ අයට යහපතක් වේවා. අන්න ඉවසීම පුරුදු කරනවා. දැන් ගහලා එහෙම කස පහර රජ්ජුරුව ආව ළඟට ඇවිල්ලා අර තුවාල තියෙන කොන්ද පෑගුවා. පාගල ඉවරලා පයින් ඇනලා ඇහුවා තාමත් උඹ ඉවසනවද? දැන් උඹ මොකද කියන්නේ කියලා ඇහුවා. ශාන්තිවාදී තාපසයා කියනවා අනේ රජ්ජුරුව සුවපත් වේවා. මට මේ කස පහර දීපු මේ හැමෝම සුවපත් වේවා කියලා. එහෙම කියනකොටම කේන්ති ගත්ත රජ්ජුරුව අර රාජ බටයන්ට කීවා වදකයන්ට මේ කව අල්ලගෙන අතක් කපාපන් කිව්වා. අනේ අර ශාන්තිවාදී තාපසයා අල්ලගෙන පණ පිටින්ම අතක් කපලා වෙන් කරා. ලී ගලනවා. දැන් මේ කපපු අත කපලා රජ්ජුරුව ඇවිල්ලා ඇහුවා තාමත් උඹ ඉවසනවද? අනේ රජ්ජුරුව සුවපත් වේවා. මං ඉවසීම පුරුදු කරන කෙනෙක්. මගේ මේ අතපය කපපු අය සුවපත්. කපපන් කිව්වා ඊළඟ අත. ඔන්න ඊළඟ අතත් කැපුවා. දැන් අත් දෙකම කපලා ලේ වැగిරෙනවා. රජ්ජුරුව ඊළඟට ඇවිල්ලා කකුලක් කපන්න කිව්වා. ඒ කකුලත් කැපුවා. අනිත් කකුලත් කැපුවා. දැන් අත් දෙකත් කපලා කකුල් දෙකත් කපලා ලේ වැగిරිලා ලේ ගොඩේ පණ අදිනවා. මෙහෙම පණ අදින කොටත් අපේ බෝසතාණන් වහන්සේ මෛත්‍රිය වඩනවා. අන්න ඉවසීමේ සීමාවක් කියලා උන්වහන්සේට එදා තිබුණ මගේ ජීවිතයේ අන්තිම හුස්ම පොද දක්වාම මෛත්‍රියම වඩනවා. ඒ මෛත්‍රී සිත මට ලෝතුරා සම්බුද්ධත්වයටම උපකාර වේවා කියන සිතුවිල්ලෙන් රජ්ජුරුවන්ට මෛත්‍රී වඩනවා. අර වදකයන්ට අනකරපු අයට සියලු දෙනාට කිසිම කෙනෙක් ගැන වෛර සිතක් ද්වේෂ හිතක් කේන්තියක් ඇති කරගන්න නැතුව මෛත්‍රියම වඩනවා. මේ විදිහට මෛත්‍රී වඩනකොට දැන් රජ්ජුරුව ආයාව ළඟට දැන් අත් දෙකත් කපලා කකුල් දෙකත් කපලා ලේ ගොඩේ අමාරුවෙන් මරණාසන්න මොහොත ඇවිල්ලා පපුව පෑගුවා. පාගලා ඉවරලා ඇහුවා තාමත් ඔය ඉවසනවද කියලා ඇහුවා. කේන්තියෙන් ඉන්නේ රජ්ජුරුව. ඊට පස්සේ ශාන්තිවාදී තාපසයා කියන අනේ රජතුමා අමාරුවෙන් සුවපත් වේවා. මේ හැමෝම සුවපත් වේවා. ඒ වෙලාවේ උලක් අරගෙන යන්න පපුවට. පපුව හිල්ලෙලා යන. එහෙම අන්තිමට පණ යන වෙලාවෙත් අන්තිම මොහොතේ රජ්ජුරුව සුවපත් මේ හැමෝම සුවපත් වේවා. මේ ඉවසීම මට ලෝතුරා සම්බුද්ධත්වයටම උපකාර වේවා කියන අදහසින් පණ ගියා. එතකොට අපිට පේනවා අතපය කපලා මැරුවත්
උලකින් පපුුවට ඇනලා කස පහර දීලා කොච්චර වද දුන්නත් ඒ ඉවසීම පැනගත්තේ නෑ. මගේ සීමාව පැන්න කියලා කේන්තිගත්තේ නෑ. ඒ මරණ මංචකයේ දක්වාම ඉවසීම පුරුදු කරගත්ත මහා පුදුම දෙයක්. එතකොට අපිට පේනවා පින්වතුනි ජීවිතේ ඉවසීම කියන එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්වේ ඉවසන කෙනා, ඉවසීම පුරුදු කරගත්ත කෙනා තමයි උතුම්ම තපස. ඒක තමයි බුද්ධ ශාසනයේ උතුම්ම තපස. කන්ති පරමන් තපෝති තික්ඛා. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පෙන්නනවා මේ ඉවසීම පුරුදු කළ යුතු කාරණා. දැන් සමහරලාට ඔබට හිතෙන මේ බණින එක විතරයි අපි ඉවසන්න පුළුවන් ඕන කියලා. සමහර ඔබ දකින්න සමාජයේ සමහරු වැස්සටත් බනිනවා. වහිනවා නම් වැස්සට බනිනවා මේ තරහකාරයෙකුට බනිනවා වගේ වැස්සට බයි. දවස් 2-3ක් පායලා වතුර අඩු වෙච්ච ගමන් ඔන්න ඒකටත් බනිනවා. ඊළඟට යනකොට ගලක් කකුලේ වදිනවා. ගලටත් පයින් ගහලා කේන්තියෙන් බනිනවා. ඒක ගලත් උස්සලා පොලේ ගහනවා. සමහරුන්ට ගලක් කැණුනත් ගලක් පෑගුණත් සමහරට වැස්සට බනිනවා, සීතලට බනිනවා, හුළඟට බනිනවා. හැමෝටම බල්ලෙක් බුරනවා ඇහුවොත් බල්ලට බනිනවා. සතාට තේරෙන එකක්. එතකොට මේ වගේ සමහරුන්ට මේ කේන්තිය, වෛරය, තරහව, කේන්තිය අර ඉවසීම නැති වුණාට පස්සේ අමුතුවෙන් අරමුණක් ඕනේ. හිත ඇති හිත නැති ස්වභාව ධර්මයට හැම දෙයකටම කේන්තියෙන් ඉන්නේ. එතකොට අපිට පේනවා මේ මිනිස්සෙක්ව කේන්ති ගස්සනවා, ඉවසීම නැති කරනවා කියන එක. ඉවසීමක් නැති කෙනාට ආයේ අමුතු හේතු අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වන සීතස්ස පටිඝාතය. මහණෙනි සීතල ඉවසන්න කියන. උන්හස්ස පටිඝාතය. උණුසුම ඉවසන්න කියන. ඊළඟට දංශ මකස වාතා තප සිරින් සප සම්පස්සානම් පටිඝාතය. මැසි මදුරු පීඩා, සර්පයන්ගෙන් වන උවදුරු, මේ වගේ දේවල් ඉවසන්න පුරුදු වෙන්න කියනවා. ඊළඟට බඩකින්න ඉවසන්න, පිපාසය ඉවසන්න පුරුදු වෙන්න. දැන් සමහර වෙලාවටම කෑම ටික පොඩ්ඩක් පරක් වුණොත් කේන්ති යන අය නැද්ද? කෑම පිගානම් පොලේ ගහලා බනින්නේ. ඒ බඩකිනි එන්නකොටම ඇවිල්ලා මේසේ වාඩි වෙනකොටම හිතන විදිහටම කෑම ටික තියෙනවා. සමහරුන්ට තමන් ආසා කරන විදිහට කෑම නැහැ. බත් එකට සමහර වෑංජනේට ලුණු දාලා නැහැ. එක්කෝ හරියට ලුණු ටික වැටලා නැහැ. කෑම පිගානම් පොලේ ගහන අය ඉන්නවා ලුණු ටික නැහැ කියලා. මේක උයන්නා නේ කොච්චර මහන්සි වුණාද, බඩු ගෙනල්ලා කොච්චර වෙහෙසිලා මේ පොඩි වැරද්දක් නේද, අනේ පව් නේද? එහෙම කෙනෙකුට ඉවසීමක්, කරුණාවක් ඒ ගැන හිතලා ඒ කිසි දෙයක් නැතුව පුංචි දෙයක් ඇති කෙනෙකුට පුදුමාකාර කේන්තියක්, වෛරයක් ඇති වෙනවා. එතකොට අපිට පේනවා සමහරලාවට වතුර වීදුරුව පරක් වුණා කියයි පිපාසෙට, එක්කෝ කෑම පිගාන පරක් වුණා, කෑම රහන් නැති වුණා, තමන්ට හිතේ හැටියට කන්න ඒක නැති වුණා ඒ වෙලාවේ. එතකොට මේ වගේ හේතු මත සමහරු පුදුමාකාර කේන්ති ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කුසගින්න ඉන්න. දැන් බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ මුල් කාලේ පැවිදි වෙන්න එන භික්ෂුන් වහන්සේලාට ගොඩක් රජ පවුල් වලින් ආවා. මහා මාලිගාවල සැප විඳපු අය, රාජ භෝජන වළඳපු අය සියල්ල අතහැරලා පැවිදි වෙන්න එනවා නිවන් දකින්න. ඊළඟට සිටු මැදුරු වල මහා ධනවත්තු, බොහෝ සැප සම්පත් ඇති, කෝටි ප්‍රකෝටි ගණන් රන් කහවණු ධනෙ පිරිවරාගෙන සැපසේ හිටපු අය ඒ සියල්ල අතහැරලා නිවන් දකින්න එනවා. බුදුරජාණන් වහන්සේ අයගෙන් පැවිදි වෙන්න එනකොට අහනවා, මහණෙනි මේක දුෂ්කරයි, ලේසි නෑ. සමහර වෙලාවට ගහක් යට ඉන්න වෙන්න පුළුවන්. එලි මහාන කුටියක් හම්බෙන්නත් පුළුවන්. ඉතින් කුටියක් කොහේ හරි වඩිනකොට කුටියක් සෙනසුණක් ලැබුණොත් හොඳයි. සමහර ලාවට එළිය ගහක් යට, ගලක් උඩ, මහා පාරක, කොහේ හරි අම්බලමක, කොහේ හරි ජීවිතේ දුකසේ ඉන්න වෙන්න පුළුවන්. සීතලේ උණුසුමේ කැමැති දහන. අනේ ස්වාමීනි, අපි කැමැති, අපි උතුම් අරමුණක් උදෙසා ඒ දුක විඳින්න කැමැති. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා, සමහර ලාවට ඉතින් පිණ්ඩපාත යනකොට රාජභෝජන ප්‍රණීත ආහාර ලැබෙන්න පුළුවන්. සමහර ලාවට පිළුණු වෙච්ච දෙයක් ලැබෙන්නේ දාට. අපිරියාවෙන් හරි වළඳන්න වෙනවා. සමහර ලාවට පිණ්ඩපාතේ වඩිනවා, හරියට දානයක් නෑ, ලැබෙන්නේ නෑ කොහෙන්වත් පිණ්ඩපාතයක්. එතකොට ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. හිත හදාගන්න, ඒ සමසිතින් ඒක විඳගන්න පුළුවන්ද කියලා අහනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පුළුවන්. අපි උතුම් අරමුණක් උදෙසා අපි කුසගින්න උනත් දරාගන්න අපි පුරුදු වෙනවා. එතකොට ඊළඟට අහනවා සිවුරු පිරිකර. ඉතින් වටිනා සිවුරු පිරිකර රාජවරු, සිටුවරු ඒ කාලේ රෙදි හිඟයි. ඉතින් වටිනා සිවුරු පිරිකර ලැබෙන්න පුළුවන්.
සමහරවිට හරියට සිවුරක් නැහැ. කේන්ති ගිහිලා හරියන්නේ නැහැ. තමන් පැවිදි වෙන්නේ උතුම් අරමුණක් තුල. එතකොට හිතන්න කියනවා ওই මිනි ඔතලා දාලා තියෙන විසිකලපු රෙදි කෑල්ල. දැන් සමහර නිකන් ඔබ හිතන්න ගෙවල් වල සමහරුන්ට කොච්චර රෙදි තිබුණත් හිතේ සතුටක් තියනවද කියලා. මුළු රෙදි කඩේම ඇදලා සමහරලාවට ඒත් හරියන්නේ නැහැ. අපිට ගැළපෙනේවා මේ නෑ කියන. මේ වඳින්න පුළුවන්ද කියලා අහනවා. එතකොට ඒ වගේ සමහරලාට මේක අතන්ටත් ඇඳලා ඉදාරහිටත් ඇඳලා මේකම අඳින්න පුළුවන්ද කියලා අහන. එතකොට මේ වගේ සමහරුන්ට කොච්චර ඇඳුම් පැළඳුම් තිබුණත් ඒකේ තෘප්තියක් නැහැ, සතුටක් නැහැ. බුදුරජාණන් වහන්සේ අහන සමහරලාවට විසි කරලා දාලා තියෙන රෙදි කෑලි අහුලගෙන ඇවිල්ලා සිවුරක් හදාගන්න වෙන්න පුළුවන්. මිනි ඔතලා දාලා තියෙන පණුව ගහලා මිනි ඔතපු ඉතින් මේ මලමිනියක් ඔතනවා කියන මොනතරම් දුර්ගන්ධයක් තියෙන කුණු වෙච්ච ඕජාව ගෑවිච්ච රෙද්දක්නේ පාංශුකූල. ඒ වගේ දෙයක් ගෙනල්ලා හොදලා අර පණුව ටික හරි අයින් කරලා ඇඟිල්ලේ හොදලා පඳු ගහලා සුද්ධ කරලා පොරව ගන්න වෙන්න පුළුවන්. කැමතිද මේ? භික්ෂුන් වහන්සේලා අනේ ස්වාමීනි අපි කැමති අපිට තියෙන උතුම් අරමුණක් නිවන් දකින්න අරමුණ. ඒ නිසා ලැබිච්ච සිවුරකින් සතුටු වෙන්න. අපිට ලැබිච්ච පින්දපාතකින් ඒක ප්‍රණීත වුණත් ගොරෝසු වුණත් ලැබුණත් නොලැබුණත් අපි සතුටු වෙනවා. අපිට හොඳ කුටියක් සෙනසුණක් ලැබුණත් හොඳ නැත්නම් ගහක් යට හරි කමක් නෑ අපි හිත හදා ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා ගිලම්පස බෙහෙත් හේත් ටික ති ලෙඩක් දුකක් හැදුනොත් හොඳ වෛද්‍යවරයෙක් ඒ කාලේ ජීවක වගේ වෛද්‍යවරු ඉඳලා තියෙනවා. බෙහෙත් හේත් ටික ලැබුණොත් හොඳයි ඉතින්. සමහර ලාවට බෙහෙතක් කියලා නෑ කැලේක ඉන්නේ. හරියට වෛද්‍යවරයෙක් නෑ බෙහෙතක් නෑ. සමහර ලාවට ලෙඩෙම්ම ඉඳලා ඉතින් එක්ක හොඳ වෙනවා. එක්ක විඳවන්න වෙන. ඒත් ඒ කාලේ තිබිලා තියෙනවා පූති මුත්ත බේසජ්‍ය කියලා. අර කෝකටත් අයිලේ වගේ හැම ලෙඩකටම තිබුණේ අරලු ගව මුත්‍ර වල දාලා පල් කරලා හදන බෙහෙතක්. එතකොට මේ ගැන විනය තියෙනවා මේ බෙහෙත හදාගන්න හැටි. අරලු ගව මුත්‍ර වල දාලා පල් කරලා හදන බෙහෙතක් හැටියට පූති මුත්ත බේසජ්‍ය කියලා තමයි මේ බෙහෙත හඳුන්වන්නේ. ඒ කාලේ මේක නිකන් කෝකටත් අයිලේ වගේ එකක්. ඕනම ලෙඩකට ඉතින් ඕක තමයි ඉතින් එක්ක හොඳ වුණොත් හොඳ වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා ඉතින් ලෙඩක් දුකක් හැදුනහම බෙහෙතක් හේතක් ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඉතින් අනේ ස්වාමීනි අපි ඕනේ දෙයකට ඉවසීමෙන් ඒවා දරා ගන්න කැමතියි කියන. එතකොට අපිට පේනවා මේ පැවිදි ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට පෙන්නුවේ මහා සැපසේ යන ගම ඕනම සැප සම්පත් ලැබෙන්නත් පුළුවන්. ලැබෙන අයත් ඒකේ තමන්ගේ පින නොලැබෙන අයත් ඉන්නවා. හැබැයි මේ දෙකේම මධ්‍යස්ථ හිතක් ඇති කරගන්නවා. ලැබෙන කෙනාට ඊර්ෂ්‍යා කරන්න හරි නොලැබෙනකොට තමන්ට බැනගෙන මොකක්ද මේ අපේ කර්මේ කියලා තමන්ට සාප කරගෙන මේවා මෙහෙම ඉන්න පුළුවන්ද මේවා කන්න පුළුවන්ද මේවා අඳින්න පුළුවන්ද. එතකොට ඒ වගේ කේන්තියක් වෛරයක් ද්වේෂයක් ඇති කරගන්න නැතුව ඉවසීම පුරුදු කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වෙන සතුන්ගෙන් වන පීඩා මැසි මදුරු පීඩා දාංශ මකස වාතා තප සිරින් සප සම්පස්සාන දාංශ මකස මැසි මදුරු පීඩා එනවා. සමහරලාවට භාවනා කරන්න වාඩි වෙනකොටම නිකන් මැස්සෙක් කැරකෙනවා. මැස්ස නහය වහනවා, කටේ වහනවා, කනේ වහනවා. එතකොට දැන් හිතන්න මේ භාවනා කරන්න සියලු සත්වයෝ සූපත් වේවා කියලා වාඩි වුණා. දැන් ඇවිල්ලා මැස්ස වැහුවා කටේ. නහයේ දැන් මැස්සා මරාගෙන කන්න තරම් කේන්තිය. මැස්සගේ පරම්පරාව මතක් කරගෙන බැන්නගෙන මැස්ස අල්ලන්න අරේට ගහනවා, අර බිත්තියට ගහනවා, මැස්ස අල්ලන්න දඟලනවා. මැස්සට අහුවෙච්ච දේවල් වලින් ගහනවා, බනිනවා. දැන් මැස්සා එක්ක තමන්ට තේරෙන්නේ තමන්ට මොකද වෙලා තියෙන්නේ කියලා. තමන්ට තමන්ගේ හිත පේන්නේ මේ නිවන් දකින්න හිතේ ඉවසීම ඇති කරගෙන මෛත්‍රිය වඩාගෙන කරුණා මුදිතා මේ නිවන් දකින්න වාඩි වුණේ. හැබැයි දැන් බලන්න එතකොට අපිට පේනවා අපේ හිත මේ පුංචි මැස්සෙකුට පුළුවන් අපිව විනාශ කරලා දාන්න. ඉවසීම නැති කරන්න. මදුරුවේ දැන් බලන්න සමහර මදුරුවෝ කන ළඟින් අර නිකන් කීන් ගාගෙන යනකොට සමහර ලාවට මදුරුවා නිසා කොච්චර සමහරු කේන්ති ගන්නවා, තරහ ගන්නවා, බණ භාවනා කරගන්න බෑ. ඊට පස්සේ මදුරුව අල්ලන්න මොන සටහන් වල යෙදෙනවද කියලා. එතකොට දැන් හිතන්න ওই කැලේ භාවනා කරන ස්වාමීන් වහන්සේලාට, කැලේ හිටපු රහතන් වහන්සේලා, ආර්යයන් වහන්සේලාට මැසි මදුරු පීඩා තිබ්බේ නැද්ද? උන්වහන්සේලා කැලෑවල් වල වෙනම සත්තු නැති වෙනම කාමර හදාගෙන එහෙම හිටියද නෑ. ගල්ලෙන් වල මැස්සෝ මදුරු මේ හැම දෙයක්ම ඉවසාගෙන ඉවසීම ප්‍රගුණ කරගන්න පුළුවන් කෙනාට ඕනම තැනක හිත වඩන්න පුළුවන්.
එතකොට අපිට පේනවා මේ සමාජය තුළ බොහෝ දෙනෙකුට ඉවසීම නැති වුණාට පස්සේ කෙනෙකුට මැස්සෙක් වෙන්න පුළුවන්. මදුරුවෙක් වෙන්න පුළුවන්. ඒ කෙනෙකුට සමහරු දවසෙම උදේ ඉඳන් රෑ වෙනකම් බනිනවා කේන්තියෙන් මොරාගෙන මැරෙන මට්ටමට ඉන්නේ. බලපුවාම ගෙදර ඉන්න මීයෙක් එක්ක මැස්සෙක් එක්ක. එතකොට මේ සතෙක් එක්ක මේ තරම් කේන්තිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පින්නම් මහණෙනි කායික වේදනා ඉවසන්න පුරුදු වෙන්න කියනවා. කායික වේදනා එනවනේ. තුවාලයක් හැදිලා. තුවාලය ඇදුම් දෙනවා. එක්ක ගල් තැල්මක් වෙන්න පුළුවන්. ලෙඩක් වෙන්න පුළුවන්. සමහරුන්ට තරහ යන්නේ පිටාය එක්ක විතරක් නෙමෙයි තමන් එක්ක තමන් කේන්ති ගන්නවා. ඔය ගොඩක් සියදිවි හානි කරගන්නේ තමන් එක්ක තමන් කේන්ති ගත්තට පස්සේ. තමන්ට තමන්ගේ ආත්මයත් එක්ක වෛරයක් ඇති වෙනවා. ඉවසීම නැති වෙනවා. තමන්ට තමන්ගේ කය එක්ක වෛරයක් ඇති වෙනවා. තමන්ගේ තුවාලේ වේදනාව වැඩි වෙන්න සමහරු තුවාලෙට බනිනවා. තමන්ගේම කකුලට බනිනවා. තමන්ගේ ඇඟිල්ලේ තුවාලයක් නම් ඇඟිල්ලට බනිනවා. එතකොට මේ වගේ සමහරු කේන්තිය, වෛරය, ද්වේෂය ඇති වුණාට පස්සේ මිනිස්සු තමන්ට බැනගන්න. තමන්ට වෛර කරගන්න. තමන්ගේම ලෙඩ රෝග පීඩා, කායික වේදනා තමන්ටම ඉවසීම නැති කරලා දාන්න. ඊට පස්සේ සමහරු හිතනවා මම මැරෙනවා. මම මේ විඳවන්න ඕනේ. ඒ තැනට එනකොට හිතන්න ඉවසීම නෙමෙයිද නැති වෙලා තියෙන්නේ කියලා. තමන්ට කායික රෝගයක්, තුවාලයක් වෙන්න පුළුවන්, අසනීපයක් වෙන්න පුළුවන්. ඒක තුල වේදනාව එනකොට තමන්ට ඉවසීම නැති වෙලා. එතකොට මේ පෙරේදා එක්කෙනෙක් ඇවිල්ලා, ඒ අම්මා කෙනෙක් ඇවිල්ලා කියනවා පිළිකාවක් හැදිලා. ඒ අම්මගේ නංගි. ඒ පිළිකා වේදනාව වැඩි වෙනකොට අන්තිමට පිහියක් අරගෙන තමන්ගෙම බඩ කපාගෙන මැරිලා තියෙනවා. තමන්ගෙම බඩට තමන්ම ඇනගෙන ගිහිල්ලා අර බඩේ වේදනාව නිසා. එතකොට අපිට පේනවා සමහර වෙලා මේ කරන්න පුළුවන් ද හිතාගන්න. කෙනෙක් තරහකාරී තව කෙනෙකුට පිහියෙන් අනින්න පුළුවන්. තමන්ගේ බඩට පිහියෙන් ඇන ගන්නවා කියන්නේ. එතකොට හිතන්න කෙනෙක් තමන්ට එන වේදනාව, තමන්ගේ කායික වේදනාව තමන්ටම ඉවසීම නැති වෙලා තමන්ගෙන් පලිගන්න මට්ටමට මිනිස්සුපත් වෙනවා. ඉවසීම නැතිවීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි කායික වේදනා ඊළඟට බාහිරින් එන මානසික පීඩා අටලෝ දහම ඉදිරියේ ඒවා ඉවසන්න පුරුදු වෙන්න ඕන. මිනිස්සු ගුණ කියනකොට ඉවසන්න පුළුවන් නම් බනිනකොටත් ඉතින් ඉවසන්න පුළුවන් වෙන්න ඕන. ලාභ එනකොට ඒවා විඳ ගන්න ආස නම් අලාභ එනකොට ඒක ඉවසන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට ප්‍රශංසාවට කැමති නම් නින්දාව ඉවසන්න පුළුවන් වෙන්න ඕන. ඔය අටලෝ දහම ඉදිරියේ ලාභ අලාභ සැප දුක යසායස නින්දා ප්‍රශංසා මේ අටලෝ දහමත් එක්ක ඉවසීම නැත්නම් අටලෝ දහමට මුහුණ දෙන්න බෑ. දැන් ඔබට පේනවා ඇති එහෙමනම් අපිට මේ ධර්මයේ දියුණු කරගන්න බැරි මේ හැම දෙයකම නැති වෙලා තියෙන්නේ අපිට ඉවසීම. ඉවසීම නැති තැන සියලු ගුණධර්ම වෙනසිලා තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කාන්ති පරමන් තපෝති තික්ඛා. ඉවසීමමයි උතුම්ම තපස වෙන්නේ. උතුම්ම සීලේ. මේ සියලු ගුණධර්ම රැකෙන එකම තැන ඉවසීම තුල සියලු දේවල් රැකගන්න පුළුවන්. ඒ නිසා මිනිස්සු ජීවිතේ අසවලා මට මෙහෙම කියනවා, අරයා මෙහෙම කියනවා, කොච්චි මං අවදි මං අජිනි මං අහාසිමේ මුන් මගේ දේ පැහැරගත්තා, මට මෙහෙම කිව්වා, මාව පරාජය කරා, මාව ලැජ්ජා කරා, මට මෙහෙම කිව්වා. දැන් ඕවා හිතා බාහිරින් එන ප්‍රශ්න නිසා ඉවසීම නැති කරගන්නවා. එතකොට අපිට පේනවා කෙනෙක් කොච්චරනම් මේ ඉවසීම නැති වෙන කාරණා යෙදෙනවදනේ. බාහිර පරිසර සාධක වෙන්න පුළුවන්, සීතල උණුසුම, සතුන්ගෙන් වෙන පීඩා, බඩකින්න, පිපාසය, අඩුගානේ තමන්ට තමන්ගේම රෝග පීඩා, තමන්ගේ කායික වේදනා, තමන්ට ඇතිවෙන අපහසුතා. එතකොට මේවා තුල දැන් බලන්න සමහරු බේත් ටික දැන් තමන්ට ලෙඩ හැදෙනවා මිනිස්සු. බෙහෙත් බොනවා. ඉතින් වෛද්‍යවරු කියනවා බෙහෙත් බොන්න. මෙන්න මේක ලෙඩේට බේතක් තියෙනවා. ඒකනේ ධර්මයේ තියෙන ගිලම්පස. ගිලන් කියන්නේ ලෙඩ, පස කියන්නේ බෙහෙත්. අපි ගිලම්පස කියලා හිතන්නේ මේ හවසට මේ හදාගෙන බොන බීම වර්ග ටික විතරනේ. ධර්මයේ ගිලම්පස කියන්නේ ගිලන් කියන්නේ ලෙඩ, පස කියන්නේ බෙහෙත්. එතකොට ලෙඩට ගන්න බෙහෙත් තියෙන බුදුරජාණන් වහන්සේ අනුමත කරන. දැන් වර්තමානයේ සමහරු බේත් පෙති ටික අතේ තියාගෙන බනිනවා. කරුමේ මේ බොන බේත්, මේ මගේ කරුමේ පෙති 10ක් බොනවා, පෙති 5ක් බොනවා. මැරිලවත් යන්නේ නැහැ නේ කීකේ බෙහෙතට බැනලා තමයි දැන් සුවපත් වෙන්න බෙහෙත බොන්නේ. බෙහෙත් පෙති ටිකට බනිනවා. එතකොට අපිට පේනවා මිනිස්සු මොන තරම් තමන්
ඉවසීම නැති වුණාට පස්සේ ආය අමුතු හේතු ඕනේ කෙනෙකුට කේන්ති ගන්න. තරහ යන. ඒ නිසා අපිට සමාජය තුල පේනවා මේ ඉවසීම නැති සමාජයේ hina වුණත් ඇඟට එන මිනිස්සු ඉන්නේ. කෙනෙක් කනේ මනුස්සකමට අයියේ අක්කේ කියලා hina වෙනවා. රවාගෙන ඇයි මොකද උඹ කියලා hina වුණත් ඇඟට එන සමාජයක් අද තියෙන්නේ. එතකොට අපිට පේනවා මිනිස්සුන්ට ඉවසීමක් නැති තැන. සමාජ ප්‍රශ්න මේ උද්ඝෝෂණ, රණ්ඩු, ගහමරා ගන්න ඒවා, දේපොළ විනාශ කරන ඒවා. වාහනයක් හැප්පුණත් වාහනේත් එක්ක තමයි වෛරය. එක්ක ගිනි තියන්නේ අර වාහනේ. එක්ක අර අහකින් ඩ්‍රයිවර්ට ගහනවා. පිටිපස්සේ ගිය මිනිස්සු මොනවා කරන්නද? බස් එකේ ගිය මිනිස්සුන්ටත් ගහනවා. එතකොට අපිට පේනවා මිනිස්සුන්ට ඉවසීම නැති වෙනකොට නුවණ නැති වෙනවා. කල්පනාව නැති වෙනවා. තමන් කරන දේ හොඳ නරක ආදීනව ඒ සියල්ල පේන්නේ නැති වෙනවා. ඒ නිසා පින්වතුනි ඉවසීම බුදුරජාණන් වහන්සේ පෙන්වන බොහෝ කෙලෙස් ප්‍රහාණය කරගන්න තියෙන කෙලෙස් ප්‍රහාණ මාර්ගයක් ඉවසීම. ඔබ අහලා ඇති මජ්ක්‍ධිම නිකායේ තියෙන සබ්බාසව සූත්‍රය. ආශ්‍රව මේ කෙලෙස් ප්‍රහාණය කරන ක්‍රම 7ක් පෙන්නනවා නිවන් දකින්න නම්. ඒ ක්‍රම 7න් භාවනාව කියන්නේ එකක් විතරයි. ඒ අතර ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. කාන්ති ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු බොහෝ කෙලෙස් තියෙනවා. එනිසා අපිට පේනවා කෙලෙස් ප්‍රහාණය කරන එක මාර්ගයක් තමයි ඉවසීම. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා වේදනානුපස්සව බහලා ඇති සතර සතිපට්ඨානෙ. වේදනානුපස්සනා සතිපට්ඨානෙ. මේ කායික වේදනා ඉවසන්න. ඒක භාවනාවක් වශයෙන් වැඩෙන්න ඉවසීම ප්‍රගුණ වෙන්න. දැන් ඔබ හිතන්න මේ බුද්ධ ශාසනය තුල ගින්නෙන් පිච්චිලා මැරිච්ච අය අනාගාමී ඵලයට පත් වෙලා තියෙනවා. සාමාවතී ඇතුළු 500ක් ගින්නෙන් පිච්චිලා මැරුණේ. දැන් සාමාවතී කතාවම මේකට ගලපලා හිතන්න ඉවසීම කොච්චර අපි ප්‍රගුණ කරන්න ඕනද කියලා. සාමාවතී ස්වභාවික ගින්නකට හසු වුණා නම් අනේ මේක ගිනි ගත්තා කියලා හිතාගෙන දැන් අපි නිකන් හිතන විදිහට ස්වභාවික ගින්නකට නම් ඒත් හිත හදා ගන්න පුළුවන් කියලා හිතන්න. මේක ස්වභාවික ගින්නක් නෙමෙයි. මාගන්දියා වෛර බැඳගෙන ගිනි තිබ්බා. එදා උදේනි රජ්ජුරුව මාලිගාවෙන් වෙනත් ප්‍රදේශයකට යුද්ධයක් සංසිඳවන්න යනකං ඉඳලා වෙලාව බල මාගන්දියා වෛර බැඳ මේ වෛර බැන්දෙත් වැරැද්දකට නෙමෙයිනේ. සාමාවතී ඇතුළු පිරිස අනේ බුදුන් සරණ ගිහිල්ලා බුදුන් වඳිනවා, බණ අහනවා, භාවනා කරනවා, පින් කරනවා. බුදුරජාන් වහන්සේ ගැන මහා ගෞරවය. මාගන්දියා බුදුරජාන් වහන්සේට වෛර කරපු කෙනා. බුදුරජාණන් වහන්සේගෙන් පලිගන්න කේන්තියෙන් හිටපු මාගන්දියාට බුදුන් සරණ ගියායත් වෛරක්කාරයෝ හැටියට තමයි දැක්කේ. ඒ නිසා අර සාමාවතී ඇතුළු 500ක් හිටිය ගොඩනැගිල්ල කණුවල රෙදි පාංකඩ ඔතලා දැන් හිතන්න දැන් මේ සාමාවතී ඇතුළු පිරිස අර ගොඩනැගිල්ල ඇතුලේ දාලා හිර කරා. දොරවල් වලින් පැන ගන්න බැරි, ජනෙල් වලින් පහළට පනින්න බැරි වෙන්නේ ඔක්කොම වැහුවා. අගුළු දාලා හිර කරලා ඒවා වැහුවා. වහලා කණුවල රෙදි පාංකඩ ඉතුවා. ඔත්තලක් ගිනි ගන්න තෙල් දාලා ගොඩනැගිල්ලටම ගිනි තිබ්බා. හිතන්න මෙහෙම දෙයක් දැන් මේ පලි ගැනීමන්නේ. දැන් කෙනෙකුට ඔය වගේ මොහොතක අනේ සුවපත් වේවා ගිනි තියනයි සුවපත් වේවා එහෙම හිතන්න නම් කොච්චර මනසේ ඉවසීමක් තියෙනවද? කෙනෙකුට හිතන්නවත් පුළුවන් මෙහෙම තත්ත්වයක්. හැබැයි සාමාවතී ඇතුළු මේ කාන්තාව භික්ෂුණීන් වහන්සේලා නෙමෙයි අන්තපුරේ හිටපු බිසෝවරු ටික. හැබැයි ඒ අය කොච්චර ශ්‍රේෂ්ඨද කියලා හිතන්න. අර ගිනි ගන්න ගොඩනැගිල්ල ඇතුලේ වෙන කෙනෙක් නම් කෑ ගහයි හූතියයි මාගන්දියාට සාප කරයි මේකිට නම් හොදක් වෙන්නේ අපිට මේ ගිනි තිබ්බට. හැබැයි සාමාවතී කියන නැගණිවරුනි කලබල වෙන්න එපා. දැන් අපිට බේරෙන්න අතක් නැහැ. දැන් අපි තව ටික වෙලාවකින් මේ ගොඩනැගිල්ලත් එක්කම අපි සියලු දෙනා පිච්චිලා කර වෙලා යයි. හැබැයි අපිට උතුම් ධර්මයක් තියෙනවා. නුඹලා හැම දෙනාම මෛත්‍රී වඩන්නේ. ඉවසීම හිත රැකගන්න ඉවසන්න හිත රැකගන්න මෛත්‍රී වඩන්න. හිතට ද්වේෂ සිතුවිල්ලක්වත් ඇතිවෙන්න ඉඩ තියන්න එපා. අපි පරාදයිකි. අන්න බලන්න ද්වේෂ සිතුවිල්ලක් ඇතිවෙච්ච තැන තමයි තමන් පරදින පළවෙනිම තැන පරාජය. ඒ නිසා හිතට මාගන්දියා ගැනවත් ගිනි තියපු අය තියෝපු අය කිසි කෙනෙක් ගැන ද්වේෂ හිතක් නම් ඇතිවෙන්න ඉඩ දෙන්න එපා. අපි පරදිනවා එතන. මෛත්‍රිය වඩන්න මෛත්‍රියම වඩන්න ඉවසන්න කියව. අර 500ම සංසිඳෙන්න. මේ ගොඩනැගිල්ල ගිනි ගන්නවායි සංසිඳෙන්න තරම් නෙමෙයි. ගිනි ගන්න ගොඩනැගිල්ල ඇතුලේ ඔක්කොම වාඩි කරෝගෙන භාවනා කරන්න කීවා. ගින්නෙන් පිච්චෙනකොට තව ටික වෙලාවකදී ගිනි රස්නෙත් එක්ක අපේ මේ ශරීර ගින්නෙන් වෙලිලා යයි ගොඩනැගිල්ලේ.
විශාල වේදනාවක් දැනේ. එතකොට ඉවසන්න. වේදනාව ඉවසන්න. වේදනානුපස්සනා සතිපට්ඨානෙ වඩන්න කිය. එතකොට බලන්න කායික වේදනා ඉවසන්න පුළුවන් වෙන්න ඕන. කෙනෙක් තරහකාරයෙක් කරන හතුරු කරදර ඉවසන්න පුළුවන් වෙන්න ඕන. කායික වේදනා කොහොමද ඉවසන්න කියලා හිතන්න. එවැනි ගින්නකින් මුළු ඇඟම දැවෙනකොට ඒ තුල වේදනානුපස්සනාව වඩන ඉවසීම කායික වේදනාවල ඉවසීමේ ඉහළම තත්ත්වය තමයි වේදනානුපස්සනා සතිපට්ඨානෙ. කයයි පහසයි විඤ්ඤාණයයි නිසා කායික වේදනා උපදින්නේ. කයත් අනිත්‍යයි, විඳීමත් අනිත්‍යයි, ස්පර්ශයෙන් ඇතිවෙන විඳීම අනිත්‍යයි කියලා අනිත්‍යම සිහි කරන්නේ. මේ 500ම ගොඩනැගිල්ල ඇතුලේ භාවනා කරා ගින්නෙන් පිච්චිලා කරවෙලා මැරුණා. හැබැයි අනාගාමී වෙලා සුද්ධාවාස බඹලව ඉපදුනා කියලා බුදුරජාණන් වහන්සේ එදා සංඝ පිරිසට බුදු ඇසින් දැකලා මේ සිදුවීමේ ප්‍රතිඵලය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපිට පේනවා එවැනි වේදනාවක් තුල හිත පිහිටවන්න පුළුවන් වුණා. ඔබ අහලා ඇති ඔය වගේ අර උල ඉන්දෝපු ස්වාමීන් වහන්සේ නොකල වැරදකට ඇඟක් පසාරු කරගෙන උල ඇතුළට බහිනකොට උල බහිනකොට සනීපද කොච්චර වේදනාවක්ද. උල උඩ ඉඳෙව්වට පස්සේ ඉස්සර රාජදනුවන් උල ඉන්දෝනිය. එතකොට උල ඉන්දෙව්වට පස්සේ උල ඇඟ පසාරු කරගෙන බහිනකොට ඒ වේදනාව ඒ ඉවසගෙන පුළුවන් වුණා ධර්මයේ සිහි කරලා උල උඩම රහත් වෙන්න. උල උඩම පිරිනිවන් පෑවා. එතකොට අපිට පේනවා ඉවසීම කියන එක මොනතරම්නම් පුරුදු කරන්න පුළුවන් දේවල්ද. පින්වතුනි අපි බන්ධනාගාරවල නොඑක් තැන්වල බණ කියන්න ගියාම සමහර අය මුණ ගැහෙනවා. අවුරුදු 20 21 22 අනේ පුංචි දරුවෝ වගේ මූණු අහිංසක මූණු තියෙන සමහර අය ඇවිල්ලා ඇස්වල කඳුළු පිරීලා අනේ හාමුදුරනේ වැරදුනා. මට චුට්ටක් ඉවසීම තිබුණා නම් එතකොට අපිට පේනවා එදා මට තව පොඩ්ඩක් ඉවසන්න පුළුවන් වුණා නම් අද මෙතන නැහැ. ඒ මට්ටමට සමහරු පුංචි කවුරු හරි කියපු කේලමක් විශ්වාස කරලා ගිහිල්ලා පලිගන්න. සමහර තමන්ගේ පෙම්වතියට කවුරු හරි විහිළු කරා කියලා ගිහිල්ලා පිහියෙන් ඇනලා. එතකොට මේ වගේ ඉවසීමක් නැතිවීම තුල ජීවිතේ මුළු ජීවිතේම විනාශ වෙලා ගිය කොච්චරනම් ඉන්නවද මේ සමාජය. පුංචි ඉවසීමක් නේ අපි ඒවට කියන ෂණික කෝපේ වෙන්න පුළුවන් සමහරලා. ෂණිකව ඇති වෙන දේ ඉවසීම නැතිවීම. ඒ නිසා ඔබ මේ දේශනාව ඔස්සේ ඔබ දිහා ඔබ ආපස්සට හැරිලා බලන්න. මගේ ඉවසීම ඇත්තටම මට මේ වගේ කාරණා ඉදිරියේ මොනතරම් ඉවසීමක් මට ප්‍රගුණ කරගන්න පුළුවන් හිතක්ද මා තුළ තියෙන. ඔබ ඉවසීම ගැන හිතලා ඔබේ හිත පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් දස පාරමී පුරනකොට ඉවසීම පාරමිතාවක් හැටියට උපපාරමිතාවක් හැටියට පරමත්ත පාරමිතාවක් හැටියට ජීවිත පරිත්‍යාගයෙන් ඉවසීම පුරුදු කරා. කාන්ති ඉවසීම බලන්න දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්චාදිට්ඨාන මෛත්‍රී උපේක්ඛා කියනවා. එතකොට පාරමී ධර්ම දස පාරමිතා අතර 6 වෙනි එක කාන්ති පාරමිතාව ඉවසීම. ඒ නිසා ඉවසීම උන්වහන්සේ බුදු වෙච්ච ආත්මෙ විතරක් නෙමෙයි සසර පුරාවට ඉවසීම පුරුදු කරලා ඒක බලවත් කරගත්. ඉවසීම ප්‍රගුණ කරගෙන ඉස්සරහට යන කෙනාට හොඳ ඉවසීමක් එක සංසාරේ හැදෙනවා. සසර පුරුදු හැටියට හැදෙනවා. දැන් ඔබ බලන්න මේ සමාජي සමහර පුද්ගලයෝ ඉන්නවා උපතින්ම කේන්ති යන ස්වභාවය වැඩි. සමහර පුද්ගලයෝ ඉන්නවා මොනවා කිව්වත් hina වෙලා මේ යා කරගන්න දියාගෙනියයි. මම මොකටද ඌව ගණන් ගන්නේ මං ගණන් ගන්නෑ කියලා ඒ බොරුවට නෙමේ හදවතින්ම ඒක hina වුණා එතනින් ඉවරයි. සමහරුන්ට බලය තියෙනවා. බලේ දැන් කෙනෙක් හිතන්න පුළුවන් ඒ නෝන්ජල්කමට කියලා සමහරු එහෙමත් කියන ඉවසීම නෝන්ජල්කමක් හැටියට හිතන සමාජයක් තියෙනවා. සමහර පුද්ගලයෝ ඉන්නවා බලය තියෙනවා. ධනය තියෙනවා. සමහරලාට එක දුරකථන පණවිඩෙන් කතා කරලා පලිගන්න පුළුවන් හැකියාව සියල්ල තියෙනවා. ඒ මොනවා තිබුණත් ඉවසනවා. අනේ යාගේ නොදන්නකමනේ. ඒ පුද්ගලයාගේ අසරණකමනේ. අනේ මම මොකටද පව් පුරව ගන්නෙ? එයා කරගන්න දේ යාගෙනියයි. ඒ විදිහට හිතලා බලය තිබිලා හැකියාව තිබිලා ඉවසීම ප්‍රගුණ කරන අය ඉන්නවා. පින්වතුනි සක්‍ර දෙවියෝ. ඔබ අහලා ඇති සුර අසුර මේ අසුරයෝ අතර තිබුණා නිතර කෝලහල යුද්ධ පවා ඇති වුණා. දවසක් මේ වේපචිත්ත කියන අසුරේන්ද්‍රයා
සක්‍ර දෙවියන් ඉදිරියට ඇවිල්ලා බනිනවා සක්‍ර දෙවියන්ට බනිනවා බොහෝම පහත් විදියට නින්දා කරන. නෙමේ සක්‍රපුරේදී. දැන් සක්‍ර දෙවියන්ට පුළුවන් වේපචිත්ති අසුරේන්ද්‍රයට දනුවම් කරන්න බැඳලා හිර කරලා පලිගන්න පුළුවන්. සක්‍ර දෙවියෝ ගණන් ගන්න නැතුව hina වෙගෙන ඉන්නවා. බොහොම මෛත්‍රී වඩන. එතකොට අනික් දේවතාවරු කියනවා සක් දෙවිඳුනි මේ ඔබේ සක්‍රපුරේට ඇවිල්ලා මේ වේපචිත්ති කියන මේ අසුරේන්ද්‍රය ඔබට මෙහෙම බනිනවා නින්දා කරනවා ඔබ පහත් කරනවා ඇයි ඔබ මේකට මොකුත් කරන්නේ නැත්තේ? එතකොට සක්‍ර දෙවියන් කියනවා බලය ඇති තැන පලිගන්න නැතුව ඉවසන්න පුළුවන් නම් ඒක තමයි කියනවා ශ්‍රේෂ්ඨම ඉවසීම. දැන් සමහරු ඉවසන්නේ සමහර වෙලාවට ඉවසුවා වගේ පෙන්වන්නේ හිතේ වෛරය තියාගෙන පස්සේ දෙන්නම් වැඩේ කියලා ඉන්නවනේ. ඒ වෙලාවේ කරගන්න දෙයක් නැහැ. අර කපන්න බැරි අත ඉඹිනවා වගේ සමහරු ඒ වෙලාවේ අනේ සමාවෙන්න මම වැරද්ද පිළිගන්නවා මට වැරදුනා අනේ සමාවෙන්න කියලා හිත ඇතුලේ තියාගන්නවා දෙන්නම් වැඩේ පස්සේ දෙන්නම් මං කොහොම හරි මුගෙන් පලිගන්නවා. ඒක ඉවසීමක් නෙමෙයි. එතකොට අපිට පේනවා කෙනෙක් සමහර වෙලාවට බලය තිබිලා හැකියාව තිබිලා එවැනි තැනක ඉවසනවා නම් ඒක තමයි කියනවා ශ්‍රේෂ්ඨම ඉවසීම. එතකොට පින්වතුනි අපිට පේනවා ඉවසීම කියන එක අපි කොච්චර ප්‍රගුණ කළ යුතු දෙයක්ද? මේක හිතට එකඟව කළ යුතු දෙයක්. ලෝකෙට පේන්න නෙමෙයි, සමාජයට පේන්න නෙමෙයි. මොකද සමාජයට පේන්න කපටිකමට hina වෙලා පස්සේ යටින් පලිගන්න මිනිස්සු ඉන්නවා. ලෝකයා ඉදිරි අතට අත දෙනවා. ලෝකයා ඉදිරි එකට වැළඳ ගන්නවා. හැබැයි යටින් සැලසුම් හදන. දැන් බලන්න ඔය දේශපාලකයෝ මිනිස්සු ඉදිරියේ hina වෙනවා, එකතු වෙනවා, සාකච්ඡා කරනවා. බොහොම හොඳට අපි සමගි වුණා කියලා පෙන්නනවා. අපි එකතු වෙලා මේ රට වෙනුවෙන්, ලෝකයා වෙනුවෙන්, මේ හැමෝම වෙනුවෙන් අපි එකට වැඩ කරන්න කියලා පෙන්නනවා. හැබැයි ඇත්තටම හදවතින් හිත ඇතුලේ කොච්චර කුහකකම් යටි උගුල් අදින ඒවා, පලිගන්න සැලසුම් කරනවා, බිම දාන්න සැලසුම් කරනවා, මඩ ප්‍රචාර, මඩ ගහ ගන්න ඒවා. හැබැයි මේ සියල්ල මැද්ද එකතු වුණාට පස්සේ සමහරු උත්සවවල hina වීගෙන ඒ තරම් යාළුවෙක් නෑ වගේ තමයි පෙනී ඉන්නේ සමාජෙ. එතකොට අපිට පේනවා මිනිස්සු උඩින් එකක් යටින් එකක් එක එක චරිත රඟපාන මිනිස්සු ඉන්නවා. එවැනි සමාජයක ඔබ මේ සියලු දෙනා ගැන හදවතින්ම ලෝකයා දිහා බලලා ඔබට අවංක වෙන්න. ඉවසීම අවංකව, මෛත්‍රී සහගතව අවංක ඉවසීමක් පුරුදු කරගන්න. හැබැයි මේ ඉවසීම පුරුදු කරගන්න නම් ඔබට ධර්මයේ තුල දියුණුවක් අවශ්‍ය වෙනවා. නැත්නම් මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ධර්මයේ තුල දියුණු දැන් අපි මිනිස්සු එකතු කරලා කියනවා ඉවසන්න ඔයා ඉවසන්න. කොහොමද ඉවසන්නේ? ඒකට අවශ්‍ය දැනුමක් තියෙන්න ඕනේ. ඒ කෙනාගේ බුද්ධි වර්ධනයක් තියෙන්න ඕනේ. ප්‍රඥාව නුවණ වර්ධනය වෙන්න ඕනේ. ඒ වර්ධනය වෙන්නේ දැනුමෙන්, දහම් දැනුමෙන්. ඒක තමයි සම්පජාන. මේ කියන ගුණධර්ම වඩන්න නම් කරුණු තුනක් තියෙන්න ඕනේ. ආතාපි, කෙලෙස් තවන වීරිය, සම්පජාන, නුවණ, සතිමා සිහිය. ඔන්න ඔය කරුණු තුන තියෙනවා නම් ඉවසීම ප්‍රගුණ කරන්න පුළුවන්. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය. අකුසල් මතුවෙනකොට උපන්නා වූ අකුසල් යටපත් කරගන්න වීරිය තියෙන්න ඕනේ. නෝපන් අකුසල් නෝපදවන්න වීරිය තියෙන්න ඕනේ. උපන් කුසල් දියුණු කරන්න, නෝපන් කුසල් උපදවන්න වීරිය තියෙන්න. එතකොට ඉවසීම නැති වෙන ලකුණු එනකොට වීරියෙන් තමයි පාලනය කරන්නේ. අකුසල් වලට මතුවෙන්න ඉඩ නොදී වීරියෙන්ම තමයි ඉවසීම ප්‍රගුණ කරන්නේ. ඊළඟ දේ තමයි මේ ඉවසීම ඇති කරගන්නත්, ඉවසීම පවත්වන්නත්, ආයි මතු නොවෙන්න සම්පජාන නුවණ. නුවණින් තමයි යා ගලපන්නේ. මේක කුසල්ද අකුසල්ද? මම මේ මොහොතේ ඉවසීම නැති කරගත්තොත් මේක හානියක් නේද? මට හානියක්, සමාජයට හානියක්. මේක ධර්මයට, බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ තුල අනේ උන්වහන්සේ කොච්චර අපිට ඉවසීම ප්‍රගුණ කරාද? එතකොට මේ විදිහට ජාතක කතාවල කතා වෙන්න පුළුවන්. ශාන්තිවාදී තාපසයාගේ කතාව, මේ අහපු කතාව ඔබට මතක් වෙන්න නම් බණ අහලා තියෙන්න ඉපේ. කේන්ති යන වෙලාවට මතක් වෙනවා එදා අපේ බෝසතාණන් වහන්සේ ශාන්තිවාදී තාපසයා මොනතරම් ඉවසීමක් ප්‍රගුණ කරාද? ඇයි මං කේන්ති ගන්නෙ? මමන්ම නේද වෙනසෙන්නේ? මේ මොහොතේ මං කලබල වෙලා මොකක් හරි දෙයක් කරොත් මේකෙන් මං විනාශ වෙනව නේද? ඒක හිතන්න නුවණක් තියෙන්න ඕන. අන්නේ නුවණ තමයි සම්පජානේ. නුවණ ඇති වෙන්න නම් බණහන්, කල්යාණ මිත්‍රව ඇසුරු කරන්න. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තමයි සද්ධර්ම ශ්‍රවණේ ලැබෙන්නේ. හොඳ කලන මිතුරු ආශ්‍රය. ඒ කියන්නේ අර අවුස්සන පුද්ගලයෝ නෙමේ සමාජයේ ඉන්නවනේ. කල්යාණ මිත්‍රයා විදිහට ඉන්නේ පාප මිත්‍රයා.
ඒක අඳුනගන්න බුද්ධිය තියෙන්න ඕනේ. ළඟ ඉන්නේ කේන්ති ගස්සන අය නම්, ළඟ ඉන්නේ කේන්තියට පෝර දාන අය නම්, තමන් කරන වැරැද්ද සාධාරණීකරණය කරන තමන් අනුතුරේ දාන අය නම් කල්යාණ මිත්‍රයා වගේ කරටුඩින් අත දාගෙන ඉන්නේ ඒ පාප මිත්‍රයා. අඳුනගන්න පුළුවන්, ධර්මයේ තුලින් අඳුනගන්න. ඔබ කල්යාණ මිත්‍ර ඇසුර කියන්නේ ඔබව සංසිඳවන, ධර්මයට ඔබව අරගෙන යන, ඉවසීම ගැන කියලා දෙන, ඉවසීමට ප්‍රශංසා කරන අන්න කල්යාණ මිත්‍ර ඇසුර තුල සද්ධර්ම ශ්‍රවණය ලැබෙනවා. ඒ සද්ධර්මයෙන් කුසල් අකුසල් පින්පව් හොඳ නරක ආදීනව මේ සියල්ල අහන්න ලැබෙනකොට, දහම් දැනුමින් ඔබ පෝෂණය වෙනකොට ඔබ ධර්මයේ පරිණත කෙනෙක්, හොඳ ඉවසීමක් තියෙන කෙනෙක්. ඊළඟට සතිමා, හොඳ සිහියක් පවත්වන්න පුරුදු වෙන්න. හොඳ සිහියක් පවත්ව ගන්න, හිත සතිපට හිත රැක ගන්න. සිහිය නැති වුණොත් තමයි සැනින් නොමග යන්නේ. ඒ නිසා සිහිය පවත්ව. මෙන්න මේ කරුණු තුන, වීරිය, නුවණ, සිහිය කියන කරුණු තුන තියෙනවා නම් කාන්ති පාරමිතාව පාරමිතාවක් හැටියට පුරුදු කරන්න. ඉවසීම ප්‍රගුණ කරගන්න පුළුවන්. ඊළඟට තමන්ගේ අතපය කැපුවත්, ශරීර අවයවයකට හානියක් කරත් මම ඉවසීම නැති කරගන්නේ නෑ කියන මට්ටමින් ඉවසීම ප්‍රගුණ කරන්න නම් ඒකට අපි කියන උපපාරමිතාව. ඊළඟට තමන්ගේ ජීවිතේ නැති කරත්, මාව මැරුවත්, මාව මරලා දැම්මත්, මගේ ජීවිතේම නැති කරත් මම නම් අන්තිම මොහොත දක්වා ඉවසීම නම් නැති කරගන්නේ නෑ කියන මට්ටමින් ඉවසීම ප්‍රගුණ කරන්න පුළුවන් නම් ඒකට කියනවා පරමත්ත පාරමිතාව. ඔබ ඔබේ ඉවසීම පාරමිතාවක් හැටියට, උපපාරමිතාවක් හැටියට, පරමත්ත පාරමිතාවක් හැටියට, සංසාරි ගුණ ධර්මයක් හැටියට වඩන්න, සසර පුරුදු කරගන්න. ඉතින් අපි ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා මේ ඉවසීම සසර පුරුද්දක් හැටියට පුරුදු කරගෙන, ඔබේ හිතේ ඇතිවෙන ද්වේෂය, වෛරය, ශනික කෝපය, කේන්ති ඔබ වනසන, ඔබ විනාශ කරන. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ යකඩේක හටගන්න මලකඩ යකඩි විනාශ කරනවා වගේ තමන්ගෙම හිතේ ඇතිවෙන කේන්තිය, වෛරය, ඉවසීමක් නැතිකම තමන් විනාශ කරලා දානවා. ඒ නිසා පින්වතුනි, ඉවසන්න. ඉවසීම ප්‍රගුණ කරගන්න. ඒ පිණිස බණහන්න, සද්ධාව දියුණු කරගන්න. කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයමයි ඔබට ඉවසීම ඇති කරගන්න උපකාර කරන්නේ. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම ඉවසීම නැමැති උතුම් පාරමී ධර්මයේ දියුණු කරගෙන උතුම් ධර්මයේම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට හදවතින් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.